තෙරුවන් සරණයි. ආර්ය ප්‍රතිපදාව පළවෙනි අධීර විදිහට අපි හිත දකින්න ගැන කතා කරා. දෙවෙනි අධීර සිත දකින්නවා නම් මේ මොහොතේ ඔබේ සිත ඔබ දකින්නවා නම් සිහියෙන් ඕනේ. එනේන සිත ඔබට සිහිය තියෙනවා නම් දකින්න. නුවණ සිහියයි ඔබේ සිත තුළ දෙදෙනෙක් හා සමාන. ඔබ වෙනයි. සිහිය වෙනයි. ඔබේ සිතට සිතුවිලි එනවා. ඒ එනේන හැම සිතක්ම ඔබ දකිනවා. මට දැන් සතුටක් තියෙනවා. මගේ හිත දැන් දුකෙන් තියෙන්නේ. අන්න සිහිය තියෙනවා. දැන් ඔබ පොත දකිනවා. පොත දකින හිත බිත්තිය දකිනවා. අර අපි නිතරම කියන උදාහරණය. බිත්තිය දකින හිත මල දකිනවා. මල දකින හිත පුටුව දකිනවා. පුටුව දකින හිත පොළව දකිනවා. මෙන්න මේ විදිහට සිතක් කිපිද නිරුද්ධ වෙන තව සිතක් ඉපදෙනවා. ඒ සිතත් ඉපිද නිරුද්ධ වෙන තව සිතක් උපදිනවා. සිතක් ගානේ ඉපිදි නිරුද්ධ වෙන ඒ හැම සිතක්ම ඔබ සිහියෙන් නොනින් දකිනවා නම් ඔබට ඔබේ සිත දකින්න පුළුවන් ඒ කියන්නේ. ප්‍රතිපදාවේ පළවෙනි අධ්‍යයන සිත දැකීමයි. ප්‍රතිපදා දෙවෙනි අධ්‍යයන නම් ඒ සිතේ සත්‍ය පෙන්වීම. ඒ සිත දකින්න ඕනි. හැබැයි සිත දකිමින් ඒ එන සිත දැකපු සිත සත්‍ය දකිනවා. ප්‍රතිපදාව දෙවෙනි අධ්‍යයන බාහිර කියලා අපි හිතන හැම දෙයක්ම බාහිර නෙමෙයි. ඇත්තටම අපි හිතින් හදාගෙනයි බලන්නේ. අපිට ඇහෙන හැම සද්දයක්ම, අපිට දැනෙන හැම ගන්ධයක්ම, අපිට දැනෙන හැම රසයක්ම, පහසක්ම අපි බාහිරට කියලා ගත්තට අපිම හදාගෙනයි දකින්නේ, අහන්නේ, විඳින්නේ. දිට්ඨ සුතමත විඤ්ඤාත දැනගන්නේ අපි බාහිර කියලා ගැට ගැහුවට අපේ හිතේ හදාගත්ත දෙයක්මයි. පෙර මතකයේ සම්මුති ප්‍රඥප්ති මේ මොහොතේ සිත දකින්නවා නම් මේ පොත කියන්නේ ඔබේ පෙර මතකයේ. පෙර මතකයේ ඔබ පොත් කියලා දෙයක් හැඩතල වලට ඔබ විසින් ඒ හැඩතලයට පොත කියනවා. ඒ පෙර සම්මුති ප්‍රඥප්ති අර පුංචි දරුවා මුකුත් දැනගෙන මේ ලෝකෙට ආවේ නැහැ. හැබැයි වේදනා සංඥා සංකාර ස්කන්ධයන් නිසා විඳීම් හැදෙනින් දැන ගැනීම ඔස්සේ ඒ හැඩතල වලට බාහිරින් අම්මා කියලා අම්මගේ හැඩතල එනකොට අම්මා කියනකොට අම්මගේ රූපෙම වෙනවා. පසු කාලීනව මේ දරුවා ඒ සද්දේ අර හැඩතල එනකොට දරුවට උපදිනවා. අන්න ස්කන්ධානම් පාදිභව ආයතනම් පටලව අයං උච්ච ජාති. මේ විදිහට තමයි අම්මා කියන භවය හැදෙන්නේ. අම්මා, අක්කා, තාත්තා, නංගි, දුව, පුතා, ගෙවල්, ගස් හැමදේම සම්මුතියේ ප්‍රඥප්ති සියල්ල බාහිරින් එකතු වෙන්නේ. සබ්දේ අවිද්‍යාව පත්‍ය සංඛාරා මේ શબ્දය හරහා තමයි අපිට මේ නාමය එකතු වෙලා තියෙන්නේ. දැන් නාමයක් එනකොට රූපේ එනවා. රූපේ එනකොට කලින් නාමය ආවා. නාමය එකතු කරා සම්මුති ප්‍රඥප්ති. දැන් ඔබට හැඩතලේ එනකොට රූපේ එනකොට නාමය මෙහෙන් එකතු වෙනවා. අන්න නාමයක් තියෙන රූපයක් ඔබට දැන් හමු වෙනවා. රූපයක් තියෙන නාමයක් හමු වෙනවා. හැබැයි ඔබ හිත දකින්න ප්‍රතිපදාව පළවෙනි අධ්‍යයනයේ
දෙවෙනි අදියර හිතේ සත්‍ය දකින තැන පේනව නෙමෙයි හිතනවා. බාහිර කියලා ඔබ හිතුවට ඒක ඔබ හිතන සිතුවිල්ලක්. පොත කියලානේ ඔබ දැනගන්නේ. හැබැයි පොත් බාහිර නෑනේ. එහෙනම් වේදනාව හැඩතලයේ ආපු වර්ණ සටහන ප්‍රතිබිම්බේ නහිදන් අත්ත කතම් බිම්බන් නහිදන් පරකතම් අගම් තමා විසින් හැදුව නෙමේ වෙන අයෙක් විසින් හැදුව නෙමේ හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධ හේතු නිසා හටගත්ත හේතු නිසා හටගත්ත දෙයක්. අසේලා තෙරණියගේ සූත්‍රයේ සේලා සූත්‍රයේ තියෙන පැහැදිලි කරන කාරණා. මේ ප්‍රතිබිම්බේ තමා හැදුවා නෙමේ වෙන අයෙක් හැදුවා නෙමේ හේතු නිසා හටගත්ත දෙයක්. හේතු නැති වෙනකොට නැති වෙනවා. සත්‍ය දකින්න කියන්නේ හිතේ ඇත්තටම මේ ස්පර්ශයෙන් හටගන්නේ වේදනා සංඥා සංකාර ඒ හැඩතලේ. ඒක මනෝවිඤ්ඤාණයෙන් තමයි දැන ගැනීමට එන්නේ. යම් වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේතං ප්‍රපංචේති. ඒ වේදනාවෙන් හඳුනාගත්ත දේ සංඥාවෙන් පෙරමතකයෙන් ගලපලා ගන්න එකයි සංකාර කරනවා කියන්නේ. ඒ අනුවයි දැන ගැනීම විඥාණය. ඒ අනුවයි පොත කියන දේ පෙරමතකයෙන් එන්නේ. හැබැයි මේ මොහොතේ මේ සිත හැඩතලේ පොත පෙරමතකයෙන් ආවේ. ඒක අතීතයටයි අයිති වෙන්නේ. අතීත මතකයක් තමයි පොත කියන්නේ. හැබැයි වර්තමාන මේ සිත කියලා අපි කතා කරාට අතීතයටයි අයිති. ඊගාව සිත බිත්තිය. දැන් බිත්තිය කියන එකත් එන්නේ පෙර සම්මුති ප්‍රඥප්තියෙන්. ඒකත් ඊගාව අනාගත සිතත් ඒ කියන්නේ එනකොටම අතීත සිතක් බවට පත් වෙනවා. හැම සිතක්ම අතීත සිතක්. පෙර මතකයෙන් හටගන්නේ. අතීතං නාත්ත ගම්මේ යන පටික්කංකේ අනාගතං පච්චුප්පන්නං චේ ධම්මා තත්‍රාත්‍ර විපස්සති. බද්ධකරත්න සූත්‍රය තුළ මේ පෙන්නන්නේ අතීතයේ සිත ගිහින් මේ සිත පාව ගිහින් ඊගාව සිත තාම ඇවිල්ලා නැහැ. හැබැයි ඒ සිතත් එන්නේ. තත්‍රාත්‍ර විපස්සති. එතන පච්චුප්පන්න ඇති වෙන නැති වෙන සිත. මේ සිත හටගෙන අතීත හටගෙන නැති වෙනකොට ඊගාව අනාගත සිත හට ගන්නකොට ඒ දෙක අතර හිඩස තමයි අපි කතා කළේ පච්චුප්පන්න ඇති වෙන නැති වෙන තැන. වර්තමානයක් පනවන්න බෑ. ශුන්‍යයි. හැබැයි වර්තමාන මේ මොහොතේ තමයි ඔබට අතීතයක් මතක් වෙන්නේ. අනාගත සිතක් මතක් වුණත් ඒක වර්තමානයට අයිති වෙන්නේ. මොහොතට මේ මොහොතට අයිති වෙන්නේ. ඇත්තටම ඔබ මේ වර්තමාන මොහොතේම තමයි සිත සකස් වෙන්නේ. අතීතය ගත්තත් මේ මොහොතේ වර්තමාන සිතුවිල්ල. අනාගත ගත්තත් වර්තමාන සිතුවිල්ල. නමුත් මේ වර්තමානයක් කියන එකත් මායාවක්. අන්න ප්‍රතිපදාව තුන්වෙනි කොටස. ප්‍රතිපදාව දෙවෙනි කොටසේදී බාහිරින් කිසි දෙයක් අපිට හම්බුනේ නැහැ. ප්‍රතිපදාව දෙවෙනි කොටසේදී එනේන සිත දැක්කේ අපේ හිතේ හදාගන්න එකක්. බාහිර තියනවා කියලා අපි ගැට ගහ ගන්නවා. වේදනා සංඥා සංඛාර විඥානේ දැන ගැනීම මායාව බාහිර නෙමෙයි තමන්ගේ සිතේ හදාගත්ත දේ. කපුටේ කෑ ගන්න සද්දයක් වෙන උපමාව අපි ගත්තේ. බාහිර කපුට නැහැ. පෙර අතීත සම්මුති වලින් ගත්ත කපුට කියන ප්‍රඥප්තිය. අපේ හිතේ හැදුනේ ඒ ශබ්ද එනකොට මේ හැඩතලේ. කපුට කියන එක. අපි හිතේ හැදුණු දේ බාහිරට අයිති නැහැ. ඒක නිසා බාහිරෙන් කපුටෙක් හොයන්නේ ඔබ. ඔබ දන්න ඔබේ හිතේ තියෙන පෙර මතක සංඥා මේ ශබ්දෙට ගැට ගැහෙන්නේ. බාහිරෙන් දුක සැප ඔබට දැන් හෙන්නේ නැහැ. ඇයි? ඔබට බාහිරින් දෙයක් හමු වෙන්නේ. අන්නේ කෙනාටයි ප්‍රතිපදා තුන්වෙනි අදියර හමු වෙන්නේ. බාහිර දෙයක් මායාවක් වෙලා. හිතේ හැදෙන දේ අතීතයටයි තේනකොට ඒකත් මායාවක් වෙනවා. සමුති ප්‍රඥප්තිය අතීතයෙන් එන්නේ. ඒකට වර්තමානයේ පණවන්න බෑ. ශුන්්‍යතාවයේ හමු වෙන්නේ. ප්‍රතිපදා තුන්වෙනි අදියරේ ශුන්්‍යතාවයේ හමු වෙන්නේ. මහා ශුන්්‍යතාවයේ හමු වෙන්නේ. මේ කතාව තුළ මේ මොහොත කියන්නේ මේ වර්තමාන මේ ෂණයේ දකින්න එක. ඒක ඊටාම ගැඹුරු තැනක් මේ කියන්නේ. ප්‍රතිපදාව තුන්වෙනි අධ්‍යය බාහිරත් නෙමෙයි. හිතත් මායාවක්. දැන් ක්‍රියාසිත ඔබට හමු වෙනවා. සිතුවිලි වලට අයිති නැති සිතුවිලි මම නොවන
මානවන බාහිර දෙයක් නැත්නම් ඒ දෙයක් තිබ්බොත් තමයි එක තැන කෙනෙක් මේ පැත්තේ ඉන්නේ. එහෙම වුණොත් මම ඉන්නවා. ඒ තමයි මේ සොහමස් මේ සොත්තා. හැබැයි බාහිර දෙයක් හමු වෙන්නේ නැහැ සිතේ සත්‍ය දකින්නකොට. ඒක හිතින් හදාගත්ත දෙයක් නේ. ඒතර බාහිර නෙමෙයි. එතකොට බාහිර දෙයක් නැත්තම් ඒක පූජා කරන්නවත්, පින් කරන්නවත්, පව කරන්නවත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. අන්න පුඤ්ඤ පාප පහින් අස්ස කියන තැනට එනවා. පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, අනිඤ්ඤාභි සංඛාරා ඒක අල්ලගෙන ඒකම හිත පිහිටව ගත්තොත් අනිඤ්ඤාභි සංඛාරා. සමාධියක් ඇති කරගත හැකි. ඒකත් සසරමයි. පුඤ්ඤාභි සංඛාරත් සසරමයි. අනිඤ්ඤාභි සංඛාරත් සසරමයි. අපුඤ්ඤාභි සංඛාරත් සසරමයි. හැබැයි බාහිර දෙයක් අල්ලගෙන තමයි සියලු සංස්කාර සසර යන එක තියෙන්නේ. කර්ම රැස් වෙන්නේ. හැබැයි මේ සිතේ සත්‍ය දකින්න එකට බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ කියන්නේ අන ක්‍රියාසිත හම්බ වෙනවා කියන්නේ ඒ කෙනාට කර්ම සිත් සකස් වෙන්නේ. වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම සිත්, පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, නිම සංඛාර සිත් හමු වෙන්නේ. කාම භූමියෙන් මිදලා කාමවචර සිත් පහළ වෙන්නේ නැහැ. එතකොට ඒ කෙනාට ලෝකෝත්තර සිත් පහළ වෙන්නේ. අයි නාම රූප වලින් මිදෙනවා. බාහිරින් හම්බ වෙන්නේ නැහැ. සිතින් හම්බ වෙන්නේ නැහැ. ඒක සත්‍ය දකින කෙනාට. සිතිවිලි වලට ආйти නැති ඒ කෙනෙක් පුජ්‍යලෙක් හම්බ වෙන්නේ නැහැ. බාහිර දෙයක් නැත්නම් මෙතන මේ පැති කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. තමන්ගෙන් තමන් මිදිලා. තමන්ට තමන් හමු නොවන තැන එතනයි. එහිත් නැති මෙහිත් නැති නමුත් මම නැති මම. මේ විග්‍රහ කිරීම ඊටම අසීරු තැනක්. මෙතන කෙනා නෑ, පුජ්‍යලයා නෑ, ආර්ය පුජ්‍යලෙක්. අපි කියන ආර්ය කියලා. නමුත් ආර්ය කියලා කෙනෙක් නෑ. ආර්ය කියන්නේ කෙනෙක් නැති වෙන තැන. රූපෙත් ඔබ නෑ, නාමෙත් නෑ. පේන දේත් සත්‍යයක් නෙමෙයි, හිතන දේත් සත්‍යයක් නෙමෙයි. කිසි වෙහසක් දැනෙන්නේ නැති මෙතන ඊටාම සියුම් තැනක්. සිතවිලි වල වෙහසක් තියෙන, සිතවිලි වලින් මිදුණු තැන මෙතන. මොහොතට අවදියට පැමිණි කෙනාට මෙතනයි හම්බ වෙන තැන. මොහොතක් පමණයි. හැම මොහොතක් සත්‍යයක් නැන තැන ශුන්‍යතාවයටයි එන්නේ. විඥානේ දැනීමේ හැඳිනීමේ හරයක් නැහැ. සියල්ලම හිස් ස්වභාවයක් පමණයි. ඔහුට තියෙන්නේ මොහොත විතරමයි. කාලය ඔහුට නැහැ. අතීත අනාගත වර්තමාන තුන් කාලය සිතුවිලි වලයි තියෙන්නේ. සිතුවිලි වලයි අතීතයේ කියන සම්මුතියයි අතීතය තුල තියෙන්නේ. උත් අනාගතත් සිතුවිල්ලක්මයි. බාහිර දෙයක් තිබ්බොත් ඒ දෙය තියෙනවා. එහෙම වුණොත් තමයි ඒකට අතීතයක් අනාගතයක් තියෙන්නේ. නාම රූප අන්ත දෙක තියෙන තැනයි තුන් කාලේ තියෙන්නේ. තුන් කාලේ නැති තැන අකාලිකයි. මේ ධහම මොහොතට අවදිය කියන තැන මොහොත පමණයි. එහි කාලෙට අයිති නෑ. සිතවිලි තියන අයට විතරයි කාලයක් අවකාශයක් හම්බවන්නේ. කාලයෙන් අවකාශයෙන් තොර මොහොතට පැමිණි කෙනාට හැම දෙයක්ම වෙන්නේ මේ මොහොතේ පමණයි. කාලය ඇත්තටම මායාවක්. මේ සත්‍ය දකින්න කෙනාට කාලේ යථාර්ථයේ අකාලික දහමක් මුණ ගැහෙන්නේ. මොහොත කියන්නේ කාලයක් නෙමෙයි. චිත්තක්ෂණය කියන්නේ කාලයක්. එතන තියෙනවා උපාද තිති භංග කියන එක. උපාද තිතත්තාන්න තත්ත වයෝ පඤ්ඤායති. පාද පඤ්ඤායති තිතත්තාන්න තත්තම් පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිත්තක්ෂණේ. ඇතිවීම සිත, නැතිවීම සිත. ඒ ඇතිවීම නැතිවීම අතර අන්‍යභාවයටපත් වීම කියන තැනක් පනවන්න බෑ මොහොතට. එතනත් පෙන්නනවා තිතියක් නැති බවම. නාමයේ සත්‍ය නොවන තැන, විඥානයේ මායාවට හසු නොවන තැන, සිතිවිලි වලින් මිදුණු තැන එතනයි. සිතිවිලි වලින් මිදුණු කෙනෙකුට අතීත අනාගත වර්තමාන තුන් කාලයම බොරුවක් විතරයි. මායාවක්මයි. ඔහුට ලෝකයේම
මායාවක් වෙනවා. මොහොතට අවදි වීමේ ධර්මතාවයම අකාලිකයි. අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්නන්ත ධර්මයක් නේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ තමන්ටමයි සාන්දිටික වෙන්න ඕනේ. තමන්ටම මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඕපනයිකෝ ඒයිපස්සිකෝ ඕපනයිකෝ කියන්නේ ඇවිල්ලා බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂතාවය තුලින් මේ ධම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් විශ්වාසයක් වෙන්නේ සැකයක් හේතු නැහැ. අදහන දෙයක් නෙමෙයි. තමන්ටම සාන්දිටිකයි මේ කතාව. අකාලික දහමක් තුළ කාලයක් හමු නොවේ. කාලය කියන්නේ සිතුවිලි වලින් ඇදුණු මායාවක් කියලා අපි ඔබට කිව්වා. මොහොතට පැමිණි කෙනාට ඇත්තේ මොහොත විතරමයි. එනේන අරමුණේ සත්‍ය දකින කෙනෙකුට බාහිර රූපේ සිතුවිල්ලක් නාමේ රූපේ සත්‍යයක් හමු නොවේ. බාහිර දේ රූපේ මායාවක් වෙන විට නාමයත් මායාවක්මයි. මොහොතට අවදි වූ කෙනාට සියල්ල සිදුවන්නේ මොහොත තුල විතරමයි. මේ මොහොතේ හිත දකිමින් වාසය කිරීමත් සිතුවිලි වලින් මිදීමත් දෙකම එකයි. හරියට හීනේ වගේ. හීනේදී අපිට කාලයක් නැහැ. සිතුවිලි අපිව වෙහෙසට ඇදලා දානවා. සිතුවිලි වල අතීතයක් තියෙනවා. සිතුවිලි හරි බරයි, වෙහෙසයි. එක් කාලෙට අයිති වෙනවා. ශරීරයේ මම කියලා ගත්ත සිතුවිල්ල තුල එතන අනාගතයක් තියෙනවා, අතීතයක් තියෙනවා, පොඩි කාලයක් තියෙනවා. ඉස්සර මම හිටියා, ඉස්සරහට මම මෙහෙම කරනවා. මෙන්න මේ හැඟීම් අපිව ආතතියකට දානවා, වෙහෙස කරවනවා. අතීතය අනාගතය කියන එක අපිව වහලෙක් කරගෙන අපි අනාගත සිහින බල යනවා. ඒ වෙනුවෙන් අපි කය වෙහෙසට පත් කරමින් ක්‍රියාවේ යෙදෙනවා. නමුත් ඒ මායාවකට රැවටිලා යන ගමන, සිතට වහල් වෙලා යන ගමන හරි වෙහෙසයි කිව්වේ නිසයි. නමුත් මේ සිතේ සත්‍ය දකින කෙනාට ඒ අතීත හීන දකමින් යන ඒ සිතට වහල් වෙලා ඒ වෙහෙසට වැටෙන ගතියෙන් මිදෙනවා. කාලයක් නැති තැන අවකාශයක් හමු නොවේ. කාලයත් අවකාශයටත් ඔබෙන් ඔබට මේ මොහොත සිටිවිලි වලින් මිදුණු තැන බුද්ධක්ෂණය හමු වෙනවා. බාහිර දෙයක් හමු නොවන තැන එතන බාහිර දෙයක් අටගත්තොත් එතන භවයක් අට ගන්නවා. මේ මොහොතේ මේ ෂණයමයි මේ භවය පොත කියන භවය හටගත්තේ. හැබැයි මේ සිතේ සත්‍ය දකින කෙනාට භවයෙන් මිදෙනවා, පොතෙන් මිදෙනවා. ඒ කෙනා බුද්ධක්ෂණයට, බුද්ධ භාවය කියන්නේ භවයේ මිදීමමයි. මේ ඉපදුණු දවසේ ඉඳලා ශරීරයේ පොළොවට පස්සන තැන මරණයක් පනවන තැන ආයු පොතක් ගැන කතා කරන පු탁ජන භූමියේ කතා කරන දේ නෙමෙයි මේ කියන්නේ. මේ ඊටාම ගැඹුරුයි පරම සත්‍ය ලෝකෝත්තර භූමිය. සිත අවබෝධ කරගන්න තැනයි ඔබට මෙතන හමුවන්නේ. බුද්ධක්ෂණේ බුදුන් ඉන්නේ ඔබේ සිතේමයි කියන්නේ. සිතේ සිතුවිලි වලින් මිදුණු තැන ඔබට බුද්ධක්ෂණේ හමු වෙනවා. බුදුන් හමු වෙනවා. අන්න බුදුන් දැක නිවන් දකින්නවා. මේ සිත නිවනටපත් වෙන්නේ බුදුන් දැකලා කිව්වේ ඒ නිසයි. එනිසයි සිත තුලින් බුදුන් දකින්න කිව්වේ. ඒකයි ධර්මයේ දකින්න මා දකි කියලා බුදුන් වහන්සේ දේශනා කරේ. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. ධර්මය කියන්නේ සිත දැකීමමයි. සිතමයි ධර්මය කියන්නේ. සිත දකින්න කෙනාටයි සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බුදුන් මුණ ගැසෙන්නේ සිතවිලි වලින් මිදුණු තැනයි බුද්ධ භාවයේ තියෙන්නේ. බොරුවක් ඇත්තක් නැති තැන පරම බුද්ධ ස්වභාවයේ එතනයි. අපි කෙනෙක් හදාගෙන කාලය හා අවකාශයට කොටු වෙලා අපි අන්තවල හිර වෙලා අපිට හොඳ නරක සැප දුක හීන ප්‍රනීත මේවා තියෙන්නේ. අපි සිතුවිලි වල අන්තවල හිර වුණු තැන ද්විත්වයක් තියෙනවා, ද්වේතාවයක් තියෙනවා. එතනයි දියසුලිය සසර දියසුලිය පෙන්වන්නේ. හැබැයි පරිස්සමින් ගන්න ඕනි තැනක් පෘථග්ජන භූමිය තුළ කතා කරන ඒ වචනම ලෝකෝත්තර භූමියේදීත් කතා කරනවා. හැබැයි
පු탁ජන පුහුදුන් භූමියේ කතා කරන්නේ උපතක් මරණයක්. ශරීරය පොළවලට පස්සන තැන මරණයක්. නමුත් ලෝකෝත්තර භූමියේදී කතා කරන්නේ එක්ෂණික මරණයක්. මේ සිත මේ දැන් හටගෙන නිරුද්ධ වෙන තැන උදේවැය එතනමයි මරණය. එතන මරණයක් ඇත්තටම නැහැ. සිතක් ඉපද නිරුද්ධ වීම පමණයි. ඒක නිසාම සදාතනිකයි අමරණීයයි. මරණය නැති නිසාම අමරණීයයි. අන්න සදා අමරණීයත්වයට පත්වන ආකාරය. ලෝතර සෝයට පත්වන ආකාරය. ලෞකික භූමිය තුල මේ මොහොතේ අඬනවා, ඊගා මොහොතේ hina වෙනවා. බාහිර සාධකයේ මත පදනම් වුණු සැප දුක පවතින්නේ නැහැ. නමුත් ලෝකෝත්තර භූමියේ බාහිර දෙයක් හමු නොවන තැන අන්න ලෝතර සෝයටපත් වෙනවා. එතන සත්‍ය අවබෝධ වෙලා තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. පෘථග්ජන පුදුන් භූමිය ලෞකික මනස සංකතය තුළ හේතු නිසා හටගන්න දෙයක්. හේතු නැති වෙනකොට නැති වෙනවා. නමුත් ලෝකෝත්තර භූමිය තුළ ඒ ලෝකෝත්තර ලෝතුරුසුවේ එහෙම නැති වෙන දෙයක් නෙමේ. අසංකත ධාතුව තුළයි තියෙන්නේ. හේතු ඵල ධාමෙන් මිදුණු තැනයි ලෝතුරුසුවේ යමුවන්නේ. ඇත්තටම සිතුවිලි වලින් මිදුණු තැන ඒ ශුන්‍ය ස්වභාවය තුළ ඒ මහා ශුන්‍යතාවය තුළ සිතුවිල්ලක් නැති තැන මොහොත පමණක් වන තැන කාලයට අයිති නැති තැන අතර අපි එහෙම කතා කරාට මෙතන ඊටාම ගැඹුරුයි. මොහොත පමණයි කියන තැන අතරම සිතුවිලි නැති නිසා සියල්ලම මොහොතමයි. මොහොතට පැමිණෙ විට ඇතිවීමකුත් නැහැ, නැතිවීමකුත් නැහැ. ලෝකේකුත් නැහැ. මෙලවනුත් නිදිලා, පරලවනුත් නිදිලා මොහොත පමණයි. ඔබට අපි කිව්වා ගිය පාර දේශනයේදී අර සංක්ෂිප්තව ඉදිරිපත් කරපු ප්‍රතිපදාව 1 2 3 ආදියර ගැන කෙටි පැහැදිලි කිරීමක් කරා. අනේ එතනදී අපි කිව්වා මේ ඉන්නේ ඉරියව්වට හිත තබා ගන්න කියලා. අපි කිව්වා ඒ ඉරියව්වට හිත තබා ගත්තොත් ඔබට මේ ඉරියව්වට හිත තබා ගත්තාම මේ වර්තමාන මොහොතට අවදි වෙන්න පහසුවක් තියෙනවා. ඒතර කෙටි දැක්මක්, පොඩි උපමාවක්. කොමන ඉරියව්වක හිටියත් ඔබ වර්තමාන මේ මොහොතේ ඔබ ඉන්න ඉරියව්ව දකිනවා කියන එක. සිහියෙන් ඒ ඉරියව්වට සිහිය පවත්වමින් සිහියෙන් නුවණින් දැකීම යෝනිසෝ මනසිකාරේ පිහිටවනවා කියන එක. වර්තමානයේට සිත අවදි කරගෙන ඒ අවදි වූ සිතින් සිතට එන සිතුවිලි දිහා බලමින් සිතුවිලි තුලට රිංගන්නේ නැතුව සිතුවිලි දිහා බලා සිටමින් ඒ සාක්ෂි කරුවෙකු බවට පත්වන්න ඔබට පුළුවන් නම් එතන මහා දියුණුවක් තියෙනවා. හැබැයි සිතුවිලි වලට රිංගන තැන නෙමෙයි, සිතුවිලි වලට රිංගන්නේ නැති තැන ඔබ සිත දිහා බලා සිටිනවා. එතන මේ කියන්නේ ප්‍රායෝගික පැත්ත. හරියට අර අහසේ වලාකුළු හමනකොට අවකාශයේ ඔහේ බලා සිටිනවා වගේ මේ මොහොත කියන තැන දකින්න නුවණින්. සිතුවිලි කියන්නේ අන්ත දෙක, නාම රූප අන්ත දෙක. හැබැයි නාම රූප අන්ත දෙක මිදුණු තැන අර අහසේ වලාකුළු නාම රූප වගේ. නමුත් අවකාශයේ අහසේ වලාකුළු හමනවා, අවකාශයේ දිහා බලා සිටිනවා. අන මොහොතේ වගේ. කිතාම ගැඹුරු. ඒ නිසාම බුදුන් වහන්සේ උපමා ගැන හැර දක්වනවා මේ තැන් විග්‍රහ කරනකොට. සිතුවිලිත් හරියට වලාකුළු වගේ විවිධාකාර හැඩතල මවනවා. වලාකුළු මවනවානේ විවිධාකාර හැඩතල. සිතුවිලි සිතට එනවා. හැබැයි අවකාශයේ වලාකුළු වලට රිංගන්නේ නැහැ. අහස අවකාශයේ වලාකුළු තුලට රිංගන්නේ නැහැ වගේ
මේ සිතුවිලි වලට රිංගන්නේ නැති සිහිය නුවණ අනේ සිහිය තියෙන තැන මොහොතට අවදි කියන තැන උපමාව ගැන හැර දක්වන්න පුළුවන් ඒ විදිහට. වලාකුළු විවිධාකාර හැඩතල මවනවා. පුංචි පුංචි වලාකුළු ඇවිල්ලා විටක මුවෙක් වගේ, විටක හාවෙක් වගේ, විටක මිනිස්සෙක් වගේ විවිධාකාර හැඩතල පුංචි පුංචි වලාකුළු කැටි කැටි එකතු වෙලා මැවෙනවා. නැවතත් විසිරීලා යනවා. හැබැයි අවකාශයේ ඒ වලාකුළු තුලට රිංගන්නේ අවකාශයේ සියල්ල බලා සිටිනවා. මේ මොහොතත් හරියට ඒ වගේ. සිතුවිලි වලට රිංගන්නේ නැහැ. ප්‍රපංච කරමින් ඊට ඇලෙන්නේ නැතුව, සිතුවිලි වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සිහියෙන් ඊට සිහිය පිටවලා බලා ඉන්නවනම් කෙනෙක්. අපි අර ප්‍රතිපදා පළවෙනි අධ්‍යයනයේදීත් එවැනි දෙයක් කිව්වා. සිත දිහා බලා සිටින්න කිව්වා. සිත එනවා යනවා දකින්න එකයි එතනදී අරමුණු කරේ. හැබැයි මෙතනදී ඊට වැඩි ටිකක් ගැඹුරුයි මේ කියන තැන. සිත දිහා බලා සිටිනවා ඒ විදිහටම. අපි සිතේ සත්‍ය දකින තැන ඒ ආපු නිමිති සත්‍ය දැකලා ඒ නිමිත්ත ඇත්ත නොවන තැන, ඒ නිමිත්ත මායාව දකින තැන, බාහිරටත් අයිති නැති තැන. එතකොට එන සිත මිදෙනවා. හැබැයි එතකොට එන සිත මිදෙනකොට එන සිත මිදෙනකොට හිස් තැනයි තියෙන්නේ අවකාශයේ. අර වලාකුළු එක එක විදිය ඇඩතලම ඇවිල්ලා නැති වෙනවා. එන සිත ඇති වෙලා නැති වෙනවා. එන සිත ඇති වෙලා නැති වුණාට අවකාශයේ බලා සිටිනවා. අන මොහොතත් ඒ වගේම තියෙනවා. සිතුවිලි එනවා, නිමිති එනවා, ඒ සත්‍ය දකින්නවා, ඒ නිමිති නැති වෙනවා. එනේන සිත ඔබ දැන් කපුටෙක් කෑ ගහනකොට අපි කිව්වේ කපුට ඉන්නේ බාහිර නෙමේ මගේ හිතේ පෙරමතකේ සම්මුති කියලා අන්න සත්‍ය දකින්නවා. නිමිත්තක් ආවා කපුටෙක් කෑ ගන්න සද්දේ. නමුත් ශබ්දෙට පෙරමතකේ නාමයේ එනකොට කපුට කියන නාමය ආවා. නාමය එනකොට ඒක එළියෙන් කපුට හොයන්නේ නෑ, යන්නේ නෑ ආයතන හදාගෙන. ඇයි ඒ? බාහිර නෙමේ කපුට කියන සම්මුතිය පෙරමතකයෙන් ආරන් තියෙන්නේ. හිතේ හැදිලා තියෙන්නේ. කපුට බාහිර නෑ. කපුට ඉන්නේ අපේ හිතේ සම්මුතිවල. සිතුවිලි, චේතනා. ඒවා බාහිරට අයිති නෑ. අන්න සබ්බේ සංඛාරා අනිච්චා කියන තැන. ඒ සිතුවිලි, චේතනා, සංඛාරා, අනිච්චා කියන එකම දේ. ඒවා බාහිරට අයිති නෑ. අනිච්චාවත සංඛාරා. සිතේ හටගෙන එතනම නැති වෙන චේතනා, සිතුවිලි. උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසම්මෝ සුඛෝ. මේ මොහොතේ උපාද වය ධම්මිනෝ ඇති වෙන තැනම නැති වෙනවා සත්‍ය දකින්නකොට. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ එතනම ඇති වෙලා නැති වෙනවා. තේසං උපසම්මෝ සුඛෝ බාහිරට නොවන තැන කම්පණය වෙන්නේ නැහැ. හොඳ නරක ඇලෙන්නේ ගැටෙන්නේ යන බාහිර දේවල් වලට රිංගන්නේ නැහැ. අර වලාකුළු වලට රිංගන්නේ නැති අවකාශය වගේ. හැබැයි එතන පිහිටන තැන මොහොත අවකාශයේ මොහොතට අවදිය කියන තැන නුවණින් දකින්න ඕනි තැනක්. ඊටාම ගැඹුරුයි ඒ කියන තැන. ඔබට දැනෙනවා ඇති ඒ කියපු විදිහටම සිතුවිලි වලට රිංගන්නේ නැහැ කියපු තැන. ඔබ බාහ්‍ය දාරුචිරයට කියන උදාන වාක්‍ය බාහ්‍ය සූත්‍රය තුල තියෙනවා. සබ්බේ ධම්ම නාලං අබිනිවේසා කියලා. ඒ සබ්බේ ධම්ම නාලං අබිනිවේසා කියන්නේ සිතුවිලි වලට රිංගන්නේ කියන එකයි. ඔබ දැන් ඔබේ සිතට එන සිතුවිල්ලට රිංගුවොත් ඒකේ ඔබට දුක සැප දෙනවා. ඇයි ඒ සිත සත්‍ය වෙනවා. හැබැයි ඒ සිත සත්‍ය වෙන්නේ නැහැ. ඒක බාහිරින් නෙමෙයි ඔබේ හිතම බව දැක්කොත්. එතකොට බාහිරින් දෙයක් හමු වෙන්නේ නැහැ. බාහිරින් මිදෙන තැනයි, රූපයෙන් මිදෙන තැනයි ඔබට නාමිනුත් මිදෙන තැන තියෙන්නේ. නාමේ සත්‍යයක් නෙමෙයි. පොතක් තියෙන්න පුළුවන්ද සිතුවිල්ලක? සිතුවිල්ලක පොත් නැහැ. නමුත් ඒක පෙරමතකයේ සම්මුති චේතනාවක්. හැබැයි එතන පොතක් නැහැ. එම් බාහිරින් පොතක් හමු නොවන තැන සිත ඇතුළෙත් පොත් හමු වෙන්නේ නැහැ. අන නාමිනුත් මිදිලා, රූපෙනුත් මිදිලා, රූපේ බාහිර එතනින් මිදිලා, නාමිනුත් මිදිලා. දැන් නාම රූප අන්ත දෙකෙන් මිදුණු තැන පච්චේ පරිග්ගා ඥානෙ තියෙන තැනයි උද්‍යව්‍ය ඥානෙ ඇති වෙන්නේ.
ඇති වෙන නැති වෙන සිත දකිනවා, උදේ වේ දකිනවා. අන්න බාහ්‍ය ඥාන, බයතුපට්ඨා ඥාන, මුඤ්ඤුතු කම්මතා ඥාන, ආදීනවනුපස්සන ඥාන. පටිසංඛාණු ඥාන, සංඛාර උපේක්ෂා ඥාන, දස ඥාන. මේ ඥාන ඔබට පිහිටනවා. සිත දකිනවා, සිත් පරම්පරාව දකිනවා. ඇති වෙන සෑම සිතකම මේ ස්වභාවය දකිනවා. අන්න පුබ්බේනවස්ස ඥාන පෙර දක්නා කඳ පිළිවෙත් දකිනවා, සිත් පිළිවෙත්. පෙර සිත් පරම්පරාව හට ගන්න කඳ පිළිවෙත් දකිනකොට මේ මොහොතේ හට ගන්න චුතුප්පාත ඥානය එනවා. මේ සිතත් ඒ විදිහටමයි. ඇති වෙනවා නැති වෙනවා සත්‍ය දකින තැන. සත්‍ය දකින තැනයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. සංජානාති කියන තැනයි. ඒ ඊටම වැදගත් තැනක්. යථාභූත ඥානය ඇති කෙනාටයි මේ තැන හම්බ වෙන්නේ. සත්‍ය ඥානය ඇති කෙනාටයි මේ දැකීම හම්බ වෙන්නේ. තින සංගති පස්සෝ කියනකොට ආලෝකයක් ගසස් නිසා හටගත්ත සෙවණැල්ල තමයි ප්‍රසාද. ඇසට චක්කු ප්‍රාසාදේ වර්ණයක් විතරයි. ගන්ධ ප්‍රාසාදේ නහසේට, ශබ්ද ප්‍රාසාද, සෝත ප්‍රාසාදේ ශබ්දයට. නමුත් මේ ප්‍රසාදවත් වෙන්නේ අපේ ආයතන හයෙන්. අපි ద్వාර වලින් තමයි ලෝකයක් හදාගන්නේ. චිත්තේන නියති ලෝකේ, සලආයතන ලෝකෝ කියව එකයි. හැබැයි අපි හදාගන්න රූප ලෝකය ඇස නිසා හදාගත්ත ලෝකයක්. හැබැයි අන්ධයාට ඒක නැහැ. එහෙමනම් ඇස නැති තැන වර්ණයක් ගැන කවර කතාවද? අන බිහි එක්කෙනාට සද්දය ඇහෙන්නේ නැහැ. එයාට සද්ද ලෝකේ නැහැ. මේ ආයතන නැති තැන ලෝකෙත් නැති වෙනවා. සලආයතන ලෝකෝ කිව්ව එක ආයතන නිසායි ලෝකයක් හැදෙන්නේ. අපි ආයතන නිසා හදාගත්ත ලෝකෙක තමයි අතරමං වෙලා ඉන්නේ. ලෝකේ තියෙනවා කියලා ගත්තොත් ලෝකේ තියෙද්දි මට මැරෙන්න බෑ. අන දුක ඇති වෙනවා. හැබැයි ඇත්තටම මෙතන පවතින ලෝකයක් නෑ. අපි මේ ශරීරේම ලෝකයක් හදාගෙන ලෝකයක් මැවෙනවා අපිට. ආයතන වලට මැවෙන ලෝකයක් තියෙන්නේ. මේ මොහොතේ මේ ෂණේ ඇස් අරිනකොටම අපිට වරන ලෝකයක් මැවෙනවා. ඒ ෂණේම ඇස් වහනකොට මේ ලෝකේ මැරෙනවා. නැවතත් අසන්නකොටම ලෝකයක් මැවෙනවා. ලෝකෙ මවාගෙනයි හදාගෙනයි බලන්නේ. ලෝකෙ මැවෙන දෙයක්. විඥානේ පවතින එකක් නෙමෙයි. විඥානේ මේ මොහොතේම හටගෙන නැති වෙන දෙයක්. ඒකට ඊගාව එක සම්බන්ධයක් නැහැ. පෙර නොතිබීම හටගත් ඉතුරු නැතුවම නිරුද්ධ වන අවුත්තා සම්භූතං උත්තරම් භවිස්සති. මේ සිත ශබ්ද සිත දන්නේ නැහැ වර්ණය ගැන. අන්න ආයතන එකකට එකක් සිත් වෙනස් වෙනවා. ස්කන්ධේ වේදනා සංඥා සංකාර ඔස්සේ සියලු දැන ගැනීම එන්නේ. හැබැයි වේදනා සංඥා සංකාර ඔස්සේ රූපය දකිනකොට එන්න වේදනා සංකාර නෙමෙයි, ශබ්දය දකිනකොට එන්නේ. ස්කන්ධ හයට ආයතන හයට ස්කන්ධ හයක් නිසායි ආයතන හැදෙනවා කියන්නේ. ඇත්තටම ආයතන හැදෙනවා කියන්නේ ඇස කියන ආයතන හැදෙනවා කියන්නේ මේ සේරකයම එකතුව. එතන ආයතනය කියනකොට අසත් රූපයත් ඇසේ විඥානයක් තියෙන තැන. එතන ඇස හැදෙනවා කියන්නේ ඇස කියන්නේ මේ පේන මස් ඇස නෙමෙයි. මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන හේතු නිසා හටගෙන හේතු නැතිකොට නැති වෙනවා කියන තැන. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති කියන්නේ අන්න එතනටයි. හේතුඵල ධහම. දකින්න ඕනි තැනක්. ඇත්තටම ඒ හේතුඵල ධහම මිදුණු තැනයි ශුන්‍යතාවයේ තියෙන නාමයන්තේ රූපයන්තේ අසීල අන්ත වලින් මිදුණු තැනයි ශුන්‍යතාවය හමුවන්නේ. මේ සිත තුළ ප්‍රායෝගික ක්‍රමයේ දේ දකින්න ඕනි. ඔබ ශුන්‍යතාවය තුළ කටයුතු කරන්න ඕනි. ප්‍රතිපදාව තුන්වෙනි අධ්‍යයනයේදී ඔබ ඇවිදිනකොට සක්මන් කරනකොට ඔබ සත්‍ය දකින්න. ඔබ දකින්න බාහිර මේ හිතමයි, පොළව කියන්නේ හිතයි, කකුල කියන්නේ හිතයි, තදගතිය කිව්වෙත් හිතමයි. එතකොට විඥාණයටයි මේ දැනීම විඥාණයටයි එන්නේ. නමුත් ඒක මායාවක් වෙනකොට, ඒ සිතත් මායාවක් වෙනකොට දැනුණු දෙයක් නැහැ. ක්‍රියාවක් පමණයි ඇවිදීම කියන්නේ. ක්‍රියාවක් පමණයි. ඒකට හිමිකාරයක් නැහැ, කෙනෙක් නැහැ, දෙයක් නැහැ. නමුත් ක්‍රියාවක් සිද්ධ වෙනවා. අන ක්‍රියාසිත හමු වෙනවා. ශුන්‍යතාවය තුලයි ක්‍රියාසිත හමු වෙන්නේ. ඇවිදින කෙනෙක් නැහැ. නමුත් ඇවිදීමකුත් තියෙනවා. දැන් තමා නැතුව සියල්ල දකින්න ඕනි. ප්‍රතිපදාව තුන්වෙනි අධ්‍යයනය එකයි.
සියල්ල දකින්න ඕනි තමාගේ මිදිලා. කෙනෙක් නැහැ. ක්‍රියාවක් සිද්ධ වෙනවා හිමිකාරයක් නැහැ. කෙනා නැහැ. මම අර දේ කරේ මම ගොඩාක් මහන්සි වෙලා කරේ මමයි ඒක කරේ. ඒ වගේ දේවල් කියන්න බෑ. අවබෝධය තුළ මේ සත්‍ය අවබෝධුන කෙනාට. හැබැයි මෙතන ඊටාම ගැඹුරු තැනක්. සෝවාන් සකදාගාමි අනාගාමි භූමිය මෙතනයි. අනාගාමි භූමියට අනාගාමි මාර්ගයට මේ සිත ප්‍රතිපදාව පිට ගන්න ඕනි. ස්කන්ධයේ උදේවැය දැකීමම තමයි වේදනා සංඥා සංකාර දැකීමම තමයි. ඒ දැකින වේදනා සංකාර ස්කන්ධය කියන්නේ සිතමයි. හැබැයි සිත සත්‍ය දකින්න කියන්නේ එතන ශුන්‍යතාවය දකින්නේ. ප්‍රතිපදා පළවෙනි අධ්‍යය සිත දකින්න එක කරේ. ප්‍රතිපදා දෙවෙනි අධ්‍යයේ සිත සත්‍ය දකින්න එක කරේ. එතන සෝවාන් මට්ටම තියෙනවා. එතන බාහිර දෙයක් හමු වෙන්නේ නැහැ. බාහිර කෙනෙක් හමු වෙන්නේ නැහැ. බාහිර දෙයක් නැත්තම් ඒ කෙනාට බාහිර දෙයක් අල්ලගෙන ඉරිසියා කරන්න, ද්වේෂ කරන්න, ආස කරන්න අන කාමච්ඡන්ද ව්‍යාපාද ප්‍රහීන වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික ඕරම්භාගී සංයෝජන එතනින් ප්‍රහීන වෙනවා. බාහිර දෙයක් හමු නොවන තැන. හැබැයි දැන් නාමිනුත් මිදෙන තැන ශුන්‍යතාවය හමු වෙනවා අනාගාමි භූමිය. උද්දම්භාගී සංයෝජන බිඳ වැටෙන තැනටයි එන්නේ. රූප රාග අරූප රාග මාන උද්දච්ච විද්‍යාව කියන තැනට එනවා. අවිද්‍යාව සම්පූර්ණ බිඳ වැටෙනවා මේ සත්‍ය දකින්නකොටම. හැම තැනදීම මේ අවිද්‍යාව නිසයි මේ ඉන්නේ. බාහිරට ඇලිලා ඉන්නේ. දැන් මේ කියන තැන ඊටාම ගැඹුරුයි. සිතුවිලි වලට රිංගන්නේ නැතුව ඉන්න තැන, මොහොත පමණක් තියෙන තැන, අර වලාකුළු නෙමෙයි අවකාශය කියන තැන. අවකාශයේ වලාකුළු වල රිංගන්නේ කියන තැන. තමන් බලා සිටිනවා තමන්ගේ හිත දිහා පිටස්තර කෙනෙක් වගේ කියපු තැන. අන්න මොහොත ඔබ දැක්කද මේ මොහොත? ඒ මොහොත හරි ගැඹුරුයි. මොහොත කිව්වට එතන සිහිය කිව්වට එතන සතියකට වචන වලින් කියන්න බැරි තැනක්. ආબોධය තුලින්ම දක ගන්න ඕනේ. එතන සිතුවිලි වල රිංගන්නේ නැති තැන. මේ සිත දිහා දකින්න තැන එතන. ඥානය අවදි වෙන තැන එතනයි. දස ඥාන වලට අවදි වෙන්නේ විඥානයේ මායාවෙන් මිදෙන තැන. ප්‍රඥා භාවයේ තබ්බා විඥානම් පරිඤ්ඤයයන් කියන තැන. ප්‍රඥාවෙන් තමයි විඥානය ගැන දැනගන්නේ. ප්‍රඥාව කියන්නේ විඥානය කියන්නේ සිත ඇත්ත දකින්න කියන අනිත්‍ය ස්වභාවය දකින්න. අනිත්‍ය දකින්න කියන්නේ බාහිර බඩු මුට්ටු වල කැඩෙන බින්දෙන අනිත්‍ය නෙමෙයි. තමන්ගේ සිතේ ඇත්ත දකින්නකොට ඒකේ සත්‍ය අවබෝධ වෙන තැන, මායාව දකින්න තැන, බාහිර දෙයක් හමු නොවන තැන අනිත්‍ය තියෙන්නේ. ඒ අනිත්‍ය ඊටාම ගැඹුරුයි. සමහර අය හිතනවා බාහිර බඩ මුට්ටු කඩන බින්දෙන තැන තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. එහෙම දෙයකින් මේ ධර්මය අල්ලන්න බෑ. මේ ධර්මයේ මේ ශාසනයේ ඉද බික්කවේ බික්කු කියන තැන ඊටාම ගැඹුරුයි. නමුත් ඒක දැක්ක කෙනා, ධර්මයේ දැක්ක කෙනා, ධර්මය අවබෝධ කරගත්ත කෙනා දකින්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ අනිත්‍ය කියන්නේ සාමාන්‍ය මනුස්සයා පෘථග්ජන භූමිය කියන තැන නෙමෙයි. මේ සිතේ සත්‍ය දකින්න තැනයි තියෙන්නේ. ඒ තුළ එයා දුකෙන් මිදෙනවා මෙතන. දුකෙන් මිදෙන තැන දුකක් නැහැ. මෙතන සාන්ත සෝයක් දැනෙනවා. අන දුක මිදෙන තැන දුක නැති වෙන තැන මෙතන සෝයක් දැනෙනවා. සාන්ත සෝයටපත් වෙන තැන එතනයි. මේ කියන තැන ඔබ ඊතා නුවණින් දකින්න ඕනි. මොහොතට අවදි වූ සිත, සබාධාමට අවදි වූ සිත, සබාධාම බවට සිතේම සැබෑවටම එක් වූ සිත, නිවීමටපත් වූ සිත, හිමිකරුවෙක් නැති සිත, හේතු නිසා හටගෙන හේතු නැති විට නැති වී යන සිත, සිතින් මිදුණු සිත, සිතක් නැති තැන මෙතනයි. සිතිවිලි වලින් මිදුණු තැන මෙතනයි. ඇත්තටම වර්තමානයේ අවදි වීම යනු ආයාසයෙන් කරන දෙයක් නෙමෙයි. නාවකයෙකුට මේක අලුතෙන්ම මේ ධර්මයේ සත්‍ය මුලින් කෙනෙකුට දකින්න ඉතාම අසීරුයි. නමුත්
මේ මාර්ගය තුළ කටයුතු කරන කෙනෙකුට මේ සත්‍ය මුණ ගැහෙනවා. ඇත්තටම සසරක් තියෙන්නේ මේ මොහොතේමයි. නිවනක් තියෙන්නේ මේ මොහොතේමයි. වර්තමානයේට සාක්ෂිකරුවෙක් වීම තුළ නිවන් මඟ හමු වෙනවා. මෙලෙසින් ඔබට නිවනත් සසරත් එකම සිතක් තුළ මේ මොහොතේ උපදින සිත තුළම හමු වෙනවා. ඔබේ සිත බාහිර සත්‍යයක් හමු වුණොත් එතන සසරයි. එතන කර්ම රැස් වෙනවා. එතන දෙයක් තියෙනවා. ඒ දෙයට එක්ක ආස වෙනවා, එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. එතන භවයක් උපදිනවා. දෙයක් තියෙනවා කියන්නේ පොත කියන්නේ භවයයි. එහෙනම් දෙයක් හටගත්ත කියන්නේ එතන උපතක් මරණයක් තියෙනවා, ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. පොතේ හට ගැනීම උපතයි, පොතේ නැතිවීම මරණයයි. එක්ෂණික මේ සිතේ සත්‍ය දකින්න කෙනාටයි එක්ෂණික මේ සිතේ උපත මරණයෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් හැම ෂණේම හැම මොහොතේම ඉපදී මැරෙනවා. ඒ දකින්න කෙනා සත්‍ය දකින්නවා. ඒ කෙනා බාහිර දෙයක් හම්බුනොත් ඒ දේ සත්‍ය වුණොත් ඒ දේ බාහිරට ගියොත් විජානාති. යථාභූත ඥානේ නැති කෙනාට අයෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට බාහිරෙන් සැප දුක් හොයන කෙනාට කර්ම රැස් වෙනවා. අයි ආසාව තියෙනවා, ඇලෙනවා, ගැටෙනවා, තණ්හාව උපදිනවා, රාග ද්වේෂ මොහ සිත් පහළ වෙනවා. කාම භූමියේ සිත් පහළ වෙනවා. අන කාම භූමිය, රූප භූමිය, අරූප භූමියේ සිත් පහළ වෙන්නේ බාහිර දෙයක් හමු වුණොත් කෙනෙකුටයි. හැබැයි බාහිර දෙයක් නැති කෙනෙක් කියන්නේ ලෝකෝත්තර භූමිය. රූපයෙන් මිදිලා නාමයෙන් මිදිලා ලෝකෝත්තර සිත් පහළ වෙන තැන. එතනයි. සියෙන් නුවණින් දකින්න ඕනි මේ තැන. නිවන තියෙන්නේ එහෙමනම් මේ සිත බාහිර දෙයකට නොඇලුණු තැනයි. බාහිර දෙයකට ඇලුණු තැන තියෙන සසරයි. සිත් පරම්පරාව ඇත්ත වුණු තැන සංසාරයක් තියෙනවා. සිතුවිලි සංසාරේ එතනයි. හැබැයි ඒ සත්‍ය දකිමින් එහි මිදෙන තැන තියෙන්නේ නිවනයි. සංසාරයෙන් මිදුණු තැන නිවනයි. නිවන් දකින තැන එතනයි. මේ කතාව අපි මෙහෙම කිව්වට ඔබ ප්‍රත්‍යක්ෂතාවය තුළ ඔබගේ සිත දකිමින් ඔබට එන අරමුණු වලදී ඒ සිතට ඒ අරමුණ බාහිරද ඔබේ සිතද දකින්න ඕනි. සත්‍ය පෙන්වන්න ඕනි හිතට. ඔබ කෝපයක් දකිනකොට ඒ කෝපය කියන්නේ ඔබේ පෙරමතකේ සම්මුති කියලා දකිනවා කියන්නේ එතන යෝනිසෝ මනසිකාරය. එතකොට ඒකත් බාහිර නෙමෙයි තමන්ගේ හිතගෙන රූපයෙන් මිදෙන තැන. ඒ හිතෙත් කෝපයක් නැති බව දකින තැන නාමයෙන් මිදෙන තැන. අන්න නාම රූප දෙකෙන් මිදෙන තැන ඔබට කෝපයක් කියලා දෙයක් බාහිරෙන් හමු වෙන්නේ නැහැ. එවිට ඔබ කෝපයෙන් මිදිලා. හැබැයි කෝපයක් නැතුවද? නැහැ, කෝපෙකුත් තියෙනවා. නමුත් ඒ කෝපය ඔබට කෝපයක් නෙමෙයි. ඒක හරි පුදුම කතාවක්. එතන ක්‍රියාසිතක් තියෙන්නේ. කර්මයට හේතු නැහැ. ඒ ලෝකෝත්තර භූමියේ සිත්. මොනවද ලෝකෝත්තර භූමියේ සිත් කියන්නේ? මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි. ඒවා තුළ කර්ම රැස් වෙන්නේ නැහැ. ඒවා ක්‍රියාසිත. එතකොට ඔබ දන්නවා ආර්යකාන්ත සීලය කියන්නේ ආර්යව රකින්න සීලය කියන්නේ ස්කන්ධයේ උදේවැය දකින්න සීලය කියන්නේ ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර විඥානේ දැන ගැනීම බාහිර නෙමෙයි කියන තැන. අන්න එතනයි ආර්යකාන්ත සීලය තියෙන්නේ. ආර්යව රකින්න සීලය තියෙන්නේ උපාදානක නොකර ගන්න සිත තියෙන අවශේෂ විරාග නිරෝධයක් තියෙනවා. නිර්වශේෂ විරාග නිරෝධයක් තමයි ශේෂ ඉතුරු වෙන්නේ නැහැ. බාහිර කෝපයක් තිබ්බොත් එතන ආසාවක් තියෙනවා, ශේෂයක් ඉතුරු වෙනවා. ඒ සිත නිරුද්ධ වෙලා ඊගාව සිතට ගන්නකොට එතනින් ඇල්ම ආසාවක් ඇති වෙලා අபிසංස්කරණයකට ගිහිල්ලා ඒ සිත. නමුත් එතන ශේෂයක් ඉතුරු වෙලා, එතකොට තණ්හාව ඉතුරු වෙලා. එතනදී තමයි ඔබට බාහිර දෙයක් නිසා එතකොට ඒක වෙන්නේ. හැබැයි ඔබට අවශේෂයක් නැති වෙන තමයි නිර්වශේෂ විරාග නිරෝධය තියෙන්නේ. අවශේෂ තියෙන තැන නිරෝධය තියෙන තැන තමයි සසර තියෙන්නේ. නිර්වශේෂ නිරෝධයක් තියෙන තැන තමයි මේ සිතේ සසරින් මිදෙන තැන. ඇයි මේ මොහොතේ මේ සිත දකින්න සිත එතනම
සත්‍ය දැකලා මිදෙනවා. ඉතිරියක් නැහැ. රැස්වීමක් නැහැ. අபிසංකරණයකට යන්නේ නැහැ. අන්න ඒක නිසායි එතන නිවනක් තියෙන්නේ. ඇත්තටම වර්තමානයේ අවදි වීමේ ආයාසයෙන් කරන දෙයක් නෙමෙයි. ඒක නවකේකට මුලින් වීරිය ඇති කරගෙන සිහියෙන් නුවණින් සිත හැදෙන හැටි දකිමින් තම සිත දිහාම බලමින් සිතවිලි හටගෙන නිරුද්ධ වෙන රටාව දකිමින් සිතේ අරමුණු හට ගන්න ඒ රටාව නිරුද්ධ වෙන රටාව දකිමින් සිතත් සිතවිලිත් හටගෙන නිරුද්ධ වෙන රටාව දකිමින් නාමයෙන් රූපයත් හඳුන ගනිමින් පංච ජෝවා වර්ජන සිතුවිලි හට ගන්නා ආකාරය මනෝද්වා වර්ජන සිතුවිලි හට ගන්නා ආකාරය මනා ලෙස හඳුන ගනිමින් එහි පැවැත්මක් නැති බව දකිමින් ඒ එක් මොහතකදී එක සිතක් පමණක් හට ගන්නා බවත් ඒ ඉපිද නිරුද්ධ වී ඊළඟ සිත හට ගන්නා බවත් මේ ක්‍රියාවලිය වේගයෙන් සිදුවන බව ආකාරයත් ඒ අතර ඇති මේ සිත් හටගෙන නිරුද්ධ වෙන තැන තියෙන මෙන්න මේ හිඩස ඒක අභිධර්මයේ තුල භවංග සිත් කියලා පෙන්නනවා. භවංග ශරණ භවංග උපච්ඡේද කියලා ద్వාර සිත් හට ගන්න තැන පෙන්නනකොට මෙන්න මේ හිඩසයි පෙන්නන්නේ. අතර මෙතනම තමයි ඔබ දකින්න තැන මොහත කියන තැන. මොහතට අවදි වෙනවා කියන තැන සිතුවිලි වලට රිංගන්නේ නැති තැන. ඇත්තරම මේ ඔබ නුවණින් දකින්න අපි මේ මොන වචන කතා කරත් ප්‍රායෝගික පැත්තේදී ඔබට මේක දකින්න ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂවම ඔබේ සිතෙන් මිදෙන තැනක්මයි. ඔබේ සිතුවිලි වල රිංගන්නේ නැති තැන. මේ එන සිත සත්‍ය දකිනවා. එතනින් මිදෙනවා. ඊගාව සිත සත්‍ය දකිනවා. ඒ සිතත් එතනින් ඒක ඇත්ත වෙලා නැහැ. ඒ සිත එතනම මිදෙනවා. එතනම නිරෝධයක් තියෙනවා. නිරෝෂේෂ විරාග නිරෝධයක් එතනම සිද්ධ වෙනවා. ඒ සිත එතන මිදෙන තැන එක සිතක්වත් ඔබට සසරට හේතු නැහැ. සංසාරයක් හදන්නේ නිරෝධයට යනවා. මිදෙනවා. අන්න ප්‍රතිපදාව. අන්න දුක්ඛ දෙයක් හටගත්ත සමුදය බාහිර පොත කියන දේ හටගත්තු සමුදය පොත කියන දේ හටගත්තු සමුදය එමුණොත් ඒක දුකක්. පොත කියන්නේම දුක. සමුදේ පොත කියන දෙයක් බාහිරට ගත්ත කියන එක. එතකොට නිරෝධේ පොත කියලා දෙයක් බාහිර නැති එක. එතනට ප්‍රතිපදාව දකින්න එක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය කියන්නේ. ප්‍රතිපදාව තුලයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. තමන් සිත දකින්නකොටම සත්‍ය දකින්න තැන ප්‍රතිපදාව තියෙනවා. මේ මොහොතේම එන සිත දකින්න තැනමයි ප්‍රතිපදාව තියෙනවා. සත්‍ය දකින්න තැන එතනමයි තියෙන්නේ. සුනිතාවේ දකිමින් ඇලීමක් ගැටීමක් නැති සිතුවිලි වලින් තොර නිහඬියාව මේ නිවන් මාගේ යන කෙනෙක් මේ සිත තුළ බොහොම සිහියෙන් නුවණින් යන ගමනක් බොහොම ඇත්තටම මේ කියන තැන විසිරෙන මනසකට ටිකක් අමාරුයි. සිත විසිරෙන මනසින් තමන්ගේ සිත සමතේ යම්කිසි ප්‍රමාණයකට වඩලා යනවා නම් ඒක උපකාර වෙනවා. අතරම මෙතන වැදගත් වෙන්නේ සිත දැකීමමයි. ඒ සඳහා සිහිය නුවණ පිපාත්වීමමයි. දැන් මේ පැහැදිලි කරපු කාරණේ ඊටාම නිවැරදි. ඒ වගේම නිවනට තියෙන ඒකායන මග්ගවය අම්බික්කව එක මග මෙතනයි. ඔබ සිත දකින්නම ඕනේ. සිතෙන් මිදෙන්න ඕනේ. සිත සත්‍ය දකින්න ඕනේ. සත්‍ය දකිනකොට සිතෙන් මිදෙනවා. ඇත්තරම තණ්හාව නැති කරනවා කියලා දෙයක් කරන්න බෑ කාටවත්. නමුත් මේ සිතේ සත්‍ය දකින තැන බාහිර දෙයක් හමුනවන තැන එතන දෙයක් තිබ්බොත් තමයි ආසාවක් ඇති වෙන්නේ. දෙයක් තිබ්බොත් තමයි තණ්හාවක් උපදින්නේ. ඒතර සත්‍ය දකින තැන තණ්හාව නැති වෙන තණ්හක්කය කියන තැනට එනවා. තණ්හක්කය විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. හැබැයි තණ්හාව කියලා 아무තෙම අල්ලන්න පුළුවන් තැනක් නැහැ. ඔබට සිත අල්ලන්න පුළුවන්ද? ඔබට සිතේ තණ්හාව අල්ලන්න පුළුවන්ද? බෑ. හැබැයි ඔබ සිතේ සත්‍ය දකින තැන තණ්හාවයි නැති වෙන්නේ. තණ්හක්කය කියන තැනට එනවා. විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා.
මේ එකම මග ඒකයන මග්ගෝ අයම් භික්කවේ කියලා සතර සතිපට්ඨානය තුළ අතරම පෙන්වන්නේ මේ එකම මගයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා මේ එකම දේ තමයි ස්කන්ධය දකින්න ඇති තමයි ඒත් තියෙන්නේ. හැබැයි ඒක ඊටාම මනාකොට දකින්න කෙනෙකුට විතරයි පේන්නේ. මේ සියල්ලම එකම තැනකින් යන්නේ කියලා. එකම කතාවක් තියෙන්නේ. අතර මේක පළග බැදගෙන එහෙම කරන දෙයක්ම නෙමෙයි. මේක සතර ඉරියව්වෙම එනේන හැම අරමුණක්ම දකිමින් මිදෙන තැන. ඒ සත්‍ය දකින්න තැන සද්ධා වීරයක දකින්න වීරය සද්ධා වීර සතිය එක ඔබේ සාමාන්‍ය ජීවිතය තුළම සිත දකින්න තැන සද්ධා වීර සති සමාධිය දකින්න දැකීම සමාධියක් බවට පත් වෙනවා. සත්‍ය දැකීම සද්ධා වීර සති සමාධි ප්‍රඥා ඒ සිතේ සත්‍ය දකින්න තැන ප්‍රඥාව. සද්ධා වීර සති සමාධි ප්‍රඥා පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ආකාරය. පංච බල ධර්ම බවට පත් වෙනවා කියන්නේ ඇත්තටම ඒ සිතේ වීරයෙන් උත්සාහයෙන් කරන එක බලේ බවට පත් වෙන එක. පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙන තැන. බොජ්ජංග වැඩෙනවා කියන්නේ ඇත්තටම සති සම්බොජ්ජංගේ දකින්න එක සත්‍ය ධම්මවිජය සම්බොජ්ජංගේ ධර්මයේ ඒ සිතට ඇත්ත පෙන්නන එක විරිය සම්බොජ්ජංගේ වීරය ගන්න එක ප්‍රීති සම්බොජ්ජංගේ ඒ තුළ ඇති වෙන ප්‍රීතිය පස්සද්ධි සම්බොජ්ජංගේ ඒ හිතේ නිවීම ඒ විදිහටම තමයි සති ධම්මවිජය වීරිය පස්සද්ධි ප්‍රීති සමාධි උපේක්ඛා කියන එක. අර සමාධිය සිත සත්‍ය දකින්න සමාධිය උපේක්ඛා සිත කියන්නේ ඇත්තටම කිසිදු ශුන්‍යතාවය තුළ උපේක්ඛාවයි තියෙන්නේ. මේ තුළ ඔබට ශුන්‍යතාවයයි හමුවන්නේ. එස් අනිමිත්ත චේතෝ විමුක්තිය අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත චේතෝ විමුක්තිය ඔබට හමුවන්නේ. චේතෝ විමුක්තිය කියන්නේ චිත්ත විමුක්තියක් තියෙනවා. එනේන සිත දකිමින් මිදෙන තන අනිමිත්ත චේතෝ විමුක්තිය. ශුන්‍යත චේතෝ විමුක්තිය ඒ සිත ශුන්‍යතාවය දකින්න තන. අප්‍රණීත චේතෝ විමුක්තිය තන අප්‍රණීතයි කියන එක. එහෙමනම් අපි දීර්ඝව පැහැදිලි කරෙත් ප්‍රතිපදා තුන්වෙනි අධ්‍යයනයට අදාළ ටික අතරම නාමයේ අන්තයත් රූපයේ අන්තයත් බාහිර දෙයක් නැති බව දකින්න එක පේනවා නෙමෙයි හිතනවා කියන තැන අපි පෙන්වන්නේ අතරම බාහිරින් මිදෙන තැන ප්‍රතිපදා දෙවෙනි අධ්‍යයන ප්‍රතිපදා තුන්වෙනි අධ්‍යයනයේදී පේනවත් නෙමෙයි හිතනවත් නෙමෙයි අතරම පේන තැනක් දෙයක් නැහැ හිතන තැනක් දෙයක් නැහැ දුටු දෙයක් නැහැ දුටු කෙනෙක් නැහැ දුටු දෙයක් තිබ්බොත් තමයි මේ පැත්තේ කෙනෙක් ඉන්නේ පොතක් තිබ්බොත් පොත දැක්ක කෙනා මේ පැත්තේ ඉන්න ඕනේ හැබැයි දුටු දෙයක් නැහැ කියන්නේ පොත නැහැ පොතක් කියලා දෙයක් බාහිරින් හම්බ වෙන්නේ නැහැ එතකොට දුටු කෙනෙක් නැහැ කියන්නේ එහෙමනම් ඒක දකින කෙනෙක් මේ පැත්තේ හම්බ වෙන්නෙත් නැහැ එතකොට දුටු දෙයක් නැහැ දුටු කෙනෙක් නැහැ දුටු බවක් පමණයි තියෙන්නේ අන ක්‍රියාසිත ක්‍රියාවලියක් පමණයි හම්බ වෙන්නේ හැම දෙයක්ම උදේ ක්‍රියාවක් පමණයි ඒකට හිමිකාරයක් නැහැ ඔබ තේ බොන්න ගියත් ඔබ කන්න ගියත් ඇවිදින්න ගියත් දෙයක් කරන්න ගියත් ඔබ උදම්මනන්නේ මම තමයි අරක කරේ මං තමයි මේක කරේ මමයි අර වැඩේ කරේ එහෙම කියන කෙනා මේ සිතේ සත්‍ය දකින්න කෙනෙක් නෙමෙයි සිතේ සත්‍ය දකින්න කෙනා මම කියන හැඟීම මමයි කරේ කියන විඳවීම නෑ පසුතැවීම ලතවීම උදානනන්නේ අටලෝ දහමින් කම්පා නොවන ගුණේනෝ ලාභාලාභ නිന്ദා ප්‍රශංසා කීර්ති අපකීර්ති සැප දුක් කියනේව නැහැ. අයි ඒවා තියෙන කෙනෙක් ඉන්න ඕනේ. කෙනෙක් හිටියොත් තමයි විදවන කෙනෙක් ඉන්නේ. මෙතන කෙනා නැති වෙනවා. අන රූපං අත්තතෝ සමුනුප්පස්සති රූපවත්තං වාත්තතෝ සමුනුප්පස්සති රූපස්මින් තාන සමුනුප්පස්සේ අත්තනීවා රූපං සමුනුප්පස්සති. රූපෙම ආත්මය කළ ගත්ත කෙනෙක් නෑ. ආත්මෙම රූපය කියලා දකින කෙනෙකුත් නෑ. අයියේ මේ රූපේ තුල බාහිර ඒකත් ඒම කෙනෙක් නෑ. බාහිර දකින කෙනෙක්
බාහිරයි. ඒක දකින්නේ බාහිර දෙයක් නැති තැන එතන කෙනෙකුත් නැහැ. එතකොට මෙතනත් බාහිරමයි. මෙතනත් කෙනෙක් නැති වෙනවා. තමන්ට තමන් හමු වෙන්නෙත් නැහැ. තමන් තමන්ගෙන් මිදිලා. නේතම් මම නේසෝ මස්මි නමෙසෝ අත්තා. මම කියලා කෙනෙක් හම්බ වෙන්නේ මම නෙමෙයි, මගෙත් නෙමෙයි, මගේ ආත්මයත් නෙමෙයි. මෙතන ක්‍රියාව විතරයි තියෙන්නේ. ක්‍රියාසිතාම වෙන තැන. කෙනා නැති වෙන තැන. අන්න ආර්ය. පුජ්‍යලය නැහැ. සබදාම් පමණයි. ඒක අපි කිව්වේ මේ ධර්මයේ අවබෝධ වෙනකොට කෙනෙක් සබදාමට අවදි වූ සිතක් ඇති වෙන්නේ කියලා. වර්තමානයේ සිත අවදි වූ කෙනාට ශුන්‍යතා විහරණය හමු වෙනවා. සිත ශුන්‍ය උතන ශුන්‍යතා විහරණයයි තියෙන්නේ. ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේක්ෂා පවතින තුරු ඔබේ සිත ඔබගෙන් සමුගන්නේ. සිත ශුන්‍ය වෙන්නේ. ද්වේතාවේ තියෙන තා සිතුවිලිම වෙනවා. ද්වේතාවේ කියන්නේ නාම රූපාන්ත. මම ඉන්නවා කියන තැන තියෙනවා. ද්වේතාවේ තියෙන තා විඥාන මායාවට රැවටෙනවා. ඒ තාක් සිතෙන් මිදෙන්නේ. ඉතින් මේක ඊටාම ගැඹුරුයි මේ කියන තැන. අතීතය ගැන හිතුවත් වර්තමාන සිතුවිල්ලක් කියන සාක්ෂිය විතරයි තියෙන්නේ. අනාගතය ගැන සිතුවිල්ලක් හිතුණත් ඒකත් වර්තමාන මේ මොහොතේ සිතුවිල්ලක් පමණයි. වර්තමානට අවදි වූ සිතට සියල්ල වර්තමාන සිතක් පමණ. හැබැයි එතන වර්තමාන සිතකුත් පනවන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ සිත දකිනවා නම් මේ සත්‍ය දකිනවා නම් සිතේ ඒකේනා අවිදීනකොට ක්‍රියා කරනකොට කතා කරනකොට අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති රිසින්නෝ සිටින් සම්පජානකාරී හෝති හත සතර ඉරියව්වෙම සම්පජානකාරී හෝති සතර ඉරියව්වෙම සති සම්පජානේ කියන්නේ සිහිය පිහිටවල තියෙනවා සත්‍ය දකිනවා අන්නේ කෙනා තමයි කෙනාගෙන් මිදලා පුජ්‍යල භාවයෙන් මිදලා ක්‍රියාසිත දකින්නේ සිහියෙන් නුවණින් ඒක ප්‍රඥා අතරම කියනවා නම් තමන්ගෙම මේ ඥානවලටයි මේ දේ අවබෝධ වෙන්නේ විඥානය කියන්නේ සිත ඥානය කියන්නේ සිහිය ඥානය අවදි වෙනවා මේ සත්‍ය දකින්න කෙනාගේ තමන්ගේ සිතේ සත්‍ය දකින්නවා සිතින් සිත මිදුණු තැන අපි මේ කියන තැන කෙනා හමු නොවන තැන ආර්ය භූමියට ප්‍රවේශ වෙන තැන හතරම මේ කියන තැන වර්තමානයට අවදි වීම ඒ තමන් ඒකට ඕනි කරන කටයුතු ටික කරගෙන යනවනම් ඒක තමන් කරනව නෙමෙයි තමන්ට ටිකෙන් ටික නිබ්බිදන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියන තැනට එනවා. ඒ කියන්නේ සිතේ සත්‍ය මෙහෙම පෙන්න යන කෙනාට සිත ශුන්‍යතාවය තමයි දකින්නේ. හැබැයි ඒ තුළ තමන් ඒ සිත ගැනයි නිබ්බිදාව කලකිරීම වෙන්නේ. සිත සත්‍ය වෙන්නේ නැහැ. සිතට ඇලෙන්නේ නැහැ, උදම්මනන්නේ නැහැ. අනේ කෙනාගේ විරාගයට යන නොඇලෙන සිතක් හැම සිතකටම ඇලෙන්නේ නැහැ. ඒ කෙනා නිරෝධයට ඒ හැම සිතක්ම මිදෙනවා. අනේ කෙනාට නැවත සකස් නොවන සිතක් තමයි අටගන්නේ. එතනයි පටිනිස්සග්ගානුපස්සනාව තියෙන්නේ. ඇලීමක් ගැටීමක් නැති සිටිවිලි වලින් තොර නිහඬියාව විඳමින් යන මේ නිවන් මඟ සියල්ල අහිමි වීමම නිවන වන බවට ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. අන්නේ ඒ යෝගාවචරය අන්නේ තැනට සිතපත් වූ පසු වර්තමානට අවදි වීම નિરાයාසයෙන්ම සිදු වෙනවා. මොහතට සිත අවදි වීම යනු ඔහුට සාමාන්‍ය දෙයක්. මුලින් මේ తත්වය තම තමන්ගේ දියුණුවත් සමග ඇති වෙවි නැති වෙවි පැවතුණත් ටිකෙන් ටික දියුණු වෙමින් සාමාන්‍ය નિરાයාසයෙන්ම මොහතත් සමග ජීවිතයේ සියලු කටයුතු සිදු වෙනවා. අපිට මේ ටික කියන්න ඕනේ ඔබගේ දැන් ඔබ මේ ධර්මයේ වඩලා නැතිනම් ධර්මයේ තුලට ඇවිල්ලා නැතිනම් ඔබ සාමාන්‍ය ජීවිතය කරගෙන තියෙන බාහිර දේවල් එක්ක යන එක.
බාහිර දේවල් වලින් තමයි සැප හොයන්නේ. බඩු මුට්ටු වලින්, දුවගෙන්, පුතාගෙන්, ගෙවල් දොරවල් වලින්. ඒක හරි බොළඳ සැපයක්. ඒක පවතින්නේ නැහැ. ඒක මේ මොහොතේ තියෙනවා, ඊගා මොහොතේ සතුටින් ඉන, ඊගා මොහොතේ දුකෙන් එන. ඒක බාහිර බඩු මුට්ටු වලට අනුව වෙනස් වෙනවා. නමුත් මේ ලෝකෝත්තර සොය කියන එක ඒ බාහිර බඩු මුට්ටු මත රඳා පවතින්නේ නැහැ. ඒක ඊට වැඩිය දියුණු තැනක්. ඒක හැබැයි තමන්ගේ ජීවිතයේ ඇත්තත් එක්කයි තියෙන්නේ. යථාර්ථෙත් එක්ක. ඇත්ත දකින්නයා. ඇත්ත දකින කෙනා බාහිර දේවල් දකින්නේ තමන්ගේ හිතින් හදාගත්ත නම් එක තමයි ජීවත් වෙන්නේ කියලා. අර චිත්තේන නියති ලෝකය කියන එක දකිනවා. සිතේම හැදුණු ලෝකයක තමන් ඉන්නේ කියලා. ඒකේ සත්‍ය දකිනවා. අනේ කෙනා සත්‍ය දකිනවා හැම දෙයකම. තමා කියලා කෙනෙකුත් නැති බව මේකේ සියල්ලෙන් මිදිලා යන කෙනා. හැබැයි ඒ කෙනා සාමාන්‍ය ජීවිතයේ බවට નિરાයාසයෙන්ම ටිකෙන් ටික මේ සත්‍ය ජීවිතේපත් වෙනවා. අනේකයි වැදගත්. ඊට පස්සේ ඒ කෙනා මෙලොවෙනුත් මිදිලා එළවෙනුත් මිදිලා හැබැයි සාමාන්‍ය කෙනෙක් විදිහටම ජීවත් වෙනවා. ඒකට ගැටලු නැහැ. අවබෝධයි. අවබෝධය තුළින් සාමාන්‍ය අනිත් අය වගේම කටයුතු කරනවා. එතනයි දකින්න ඕනි තැන. අන්නේ කෙනාට ක්‍රියාකරමේ කෙනාට සතර ඉරියව්වෙම මේ සත්‍ය දකින්න කෙනා. එන සිතුවිලි සමග ගැටෙන්නේ නැහැ, ගනුදෙනු නැහැ. සිතුවිලි වල රිංගන්නේ නැහැ. ඇලීමක් ගැටීමක් නැහැ. යාට හොඳ වුණත් එකයි නරක වුණත් එකයි. දැකීමක් පමණයි. ඇසීමක් පමණයි. ඒ තුල 아무තු දෙයක් නැහැ. කරන්නේ, කරවන්නේ, විඳින්නෙක් නැහැ. පුජ්‍යල භාවයක් නැහැ. අකම්පිත හදවතක් තියෙන්නේ. නොසැලෙන ස්වභාවයක් තියෙන්නේ. අටලෝ දහමින් කම්පා නොවන මහා මුනිවරයෙක්ගේ ස්වභාවය. සිතේ සත්‍ය දකින්න කෙනාටයි පිටන්නේ. ඔබ යමක් හිතයිද ඒ හිතන බවට සාක්ෂියක් තියෙනවා. එපමණයි. දිගින් දිගට පාලනයක් නැති කතාව එවැනි අයගේ අඩු වෙනවා. මේ කතාව තුළින් ඔබට වැටහෙනවා ඇති වර්තමානට අවදි වීමේ ආයාසයෙන් කරන්නක් නොවන බව. අතීතය ගැන හිතුවත් වර්තමාන සිතුවිල්ලක් කියන සාක්ෂිය විතරයි තියෙන්නේ. මේ කෙනා සත්‍ය දකින්න කෙනා. අපි දීර්ඝ වශයෙන් පැහැදිලි කරගෙන යන්නේ මේ ප්‍රතිපදා තුන්වෙනි අධ්‍යයනයේ ඊටම ගැඹුරු තැනක් නිසා මේ විශාල පරාසයක් තියෙනවා ඔබට මේ ගැන පැහැදිලි කරන්න. ඇත්තටම එතකොට තමයි ඔබට මේක මනාකොට ගැලපෙන්නේ. මේ හිත දකින්න ඕනි කොයි ආකාරයටද කියන එක. අතර මේක තවත් අපි අධීර වලට ගඩලා ගන්නවා නම් තමයි හොඳ. කොහොමද මේ ප්‍රතිපදා ප්‍රායෝගික පැත්ත සිත දකිනකොට කොහොමද එදිනෙදා කටයුතු කරන්න කියන එක. ඉතින් ගිහියෙක් විදිහට ඔබ කටයුතු කරනකොට කලබල වෙන්න එපා. අනාගාමී භූමියෙන් යහා තියෙන මේ අවබෝධය තුළ කටයුතු කරන එක ඔබ එතනට ආපු දවසට ඔබට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක ටිකෙන් ටික નિરાයාසයෙන් සිද්ධ වෙන දෙයක්. එතන ඔබ නුවණින් දකින්න ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ආර්ය ප්‍රතිපදාව පළවෙනි අධීර විදිහට අපි හිත දකින්න ගැන කතා කරා. දෙවෙනි අධීර සිත දකිනවා නම් මේ මොහොතේ ඔබේ සිත ඔබ දකිනවා නම් සිහියෙන් ඕනේ. එනින සිත ඔබට සිහිය තියෙනවා නම් දකින්න. නුවණ සිහියයි ඔබේ සිත තුළ දෙදෙනෙක් හා සමාන. ඔබ වෙනයි. සිහිය වෙනයි. ඔබේ සිතට සිතුවිලි එනවා.
ඒ එන හැම සිතක්ම